පටිගත කළ උත්තම දේශනාව. මේ පළවෙනි ප්‍රශ්නේ දීර්ඝ විස්තරයක් දීලා උත්තර දුන්නේ. මෙතන ඒවා තියෙන හුඟා ප්‍රශ්න වලට ඔකෙන් උත්තර එන නිසා. දැන් බණ්ඩේ වකිව විස්තරය අනුව දැන් මේ දීලා තියෙන තව ප්‍රශ්නයක් ආපු හැටි. චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා දුක දේවල් සැපයයිගෙන ඒ ගැන හිතමින් කියමින් කරමින් ඒ අනුව ඇතිවන හට ගන්නා හෝ මවා ගන්නා නාම රූප සලආයතන හරහා ස්පර්ශ වන විට ඇතිවන වේදනා වලට සංහාවෙන් බැඳී මේ කියන්නේ පරිත්‍යාපාදයන්ට මේ හරිය මේ ටික කියවෙන හරිය. ඒ භවදාති කියන නිසා සංහාවෙන් ඇලී උපාදානෙන් බැඳී කියලා මේකට එන්න ඕනේ. ඒක සංහාවෙන් ඇලී උපාදානෙන් බැඳී භවහා ಜಾති හට ගන්නා විදිහ පැහැදිලි කරන්න දැන් මේ පැහැදිලි කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ ලියා දෙන පරිත්‍යාපාද කියලා තමයි කිව්වේ. හැදෙන්නේ නැහැ. ඒක මොකද්ද පිළිගන්නේ? මේ හද ගන්නා විදිය, ಜಾති හද ගන්නා විදිය පැහැදිලි කරලා විපරිණාමය වන මස්ලේ කඳ අතහැරී හිත තවත් තැනක හද ගන්න ආකාරය පැහැදිලි කරලා දෙන්න කියලා කියනවා. ඉතින් මේ දැන් තියෙන තත්ත්වයේ හද ගන්න හැටි, නොගන්න හැටි මේකයි අහන්නේ. දැන් මේ මිත්‍යලා විතර කරේ ලෝකෙ කිව්වේ මොකද්ද? මේ පන්නේ හතරේ තුනක විතර පිළිතුර මිත්‍යලා කියවුවා. මේ දෙවෙනි ප්‍රශ්නේ. ලෝකෙ කියා ගන්න සාරයක් නැහැ කියලා අපි හේතු ඇතුව දැක්කා. එක්තරා මායාවක් විද්‍යාමානලා ලෝකයා රවට්ටන හැටි. මම කියලා මගේ කියලා ද්‍රව්‍ය වස්තු කියලා ඒවට බැඳිලා රවට්ටන ආකාරي. කැවටෙන ආකාරي. අපි මුලින් දැක්කා. ඡන්ද රාගයෙන් කොච්චර හිත බැඳගෙන හිටියා. මම කිව්වත් මගේ කිව්වත් ආත්ම වශයෙන් හිතාගෙන හිටියා. ඒ ඔක්කොම ජරා වර්ණ දෙකටපත් වෙනවා. උපන් જાතියක් ඇත්නම් ජරාවට ව්‍යාධියට මරණයටපත් වෙනවා. ඒක වරා කරන්න පුළුවන් જાතිය ලෝකේ හරගෙන නැහැ. එන අපි ආශා කරන්නේ බැඳලා ඉන්නේ අන්නේ જાතිය වලට. අපේ බලාපොරොත්තු එහෙම වෙන්න නොදී දැක ගන්න අපි ඒක විග්‍රහ කළා මොළදී. එන අපි දැක්ක જાතිය වල ස්වභාවය මොනවද දැක්කේ? කෑලි එකතු වෙලා එක එක මහා જાති හැදිලා තියෙන හැටි. සතර මහා භූතයන්ගෙන් ඒ කෑලි හැදිලා තියෙන හැටි. ඒවා එකින් එකට විනාශ වෙවි නැවත ಜಾති හැද ගන්නවා නැවත සතර මහා භූතයන්ට යනවා. මේ ආකාරයෙන් පරිවර්තනය වෙවි යන ක්‍රියාදාමය. මේක තමයි මේ ලෝකේ කියන්නේ කියලා විග්‍රහ කරා. දැන් අපිට ආයෙත් කියන්න එකක් අවශ්‍ය නැහැ. ලෝකේ කියන්නේ මොකද්ද? ඕක තමයි ලෝකේ. දැන් මෙතන කලා කිව්ව වෙලා කිව්ව විග්‍රහයෙන් තේරුම් ගන්න ඕනේ මේක තමයි ලෝකේ කියන්නේ. ඔය ලෝකේ පිළිබඳ හරි වටිනවා කියන දෘෂ්ටියක් ඇති වෙනවා. මොකද ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් තියෙනවා. මනවදන රූප, මනවදන ශබ්ද, මනවදන ගන්ධ රස ස්පර්ශ කියන එකක් මතුවෙනවා. ඒව ඇසුරු කරන්න ප්‍රියමනාපයක් ආස්වාදයක් ඇති වෙනවා. අන්නේකට හරි ආසාවක් ඇති වෙනවා, කැමැත්තක් ඇති වෙනවා. මෙන්න මේ චන්දරාගයක් ඇද්ද මේක තමයි මේ ලෝක සමුදේහවල ලෝකයේ පාළ වෙන්න හේතුව. එහෙනම් මෙන්න මේ චන්දරාගයේ යම් ක්‍රමයකින් නිරෝධ කරන්න පුළුවන් නම් චන්දරාගයේ පාළ නොවන තත්ත්වයටපත් කරන්න පුළුවන් නම් ඒක තමයි හේතු නිරෝධය. එහෙනම් මොකද්ද? ලෝකේ හටගන්න විදිහ හේතුව නිරෝධ වෙනවා. අන්නේක කරගන්නයි අවශ්‍ය වෙන්නේ. ඒතර දුකෙන් නිදහස්. අසහනයක් යම්තරමක් කාරණ ඒකෙන් නිදහස් වෙන්නේ හේතු නිරෝධ කරොත් මද ඵලයක් හටගන්න විදිහ හේතුව නැත්නම් මේ අවසාන ඵලයේ මේ අවසාන කය මේක අන්තිම දේහේ ඕඩිය කරගත්තොත් අරියත් ඵලයේ අරියතුන් වහන්සේගේ ශරීරයෙන් කියනවා අන්තිම දේහධාරී. ඒ ශරීරයෙන් පස්සේ නැවත ශරීරයක් හටගන්න තිබිච්ච චන්දරාගී ඉවරයි. මේ චන්දරාගී නිසා මොකද වෙන්නේ? දැන් අපි හිතමු මෙහෙම දෙයක්. අපිට මේ ලෝකේ බලන්න ආසාවෙන් ඉන්න තාක්කල් කවුරු හරි කියනවා අපිට පැය කැස්පියාගෙන ඉන්න, පැය දෙකක් කැස්පියාගෙන ඉන්න කියලා. අපි කැස්පියා ගන්නවා හා මං ඉන්නවා කිය. විනාඩියක් යන ඉස්සෙල්ලා මොකද වෙන්නේ? අපිට අමුතු දෙයක් මතක් වෙනවා. කොච්චර දේවල් බලන්න තියෙනවා. ඇහැරලා බලන්න ඒවා හුඟා කියනවා. විවිධ ශබ්දයක් එනකොට ශබ්ද එන්නේ කොහෙන්ද? බලන්න හිතෙනවා. කවුරු හරි එනවා ඇහෙනවා. බලන්න හිතෙනවා. හැදෙවෙද බලන්න හිතෙනවා. විවිධ වර්ණ බලන්න හිතෙනවා. එහෙනම් මොකද කරන්නේ? ඇහැ ක්‍රියාත්මක කරන්න හිතෙනවා. ක්‍රියාත්මක කරන්න ලොකු අමාරුවක් තිබුණා. අපිට දැනුන්නේ මොකක් නිසාද? ඇහැ ඕන වෙලාවක නිදහසේ පේන්න තියෙන තාක්කල්
ඇහැ විතර ප්‍රයෝජනවත් අපිට කියලා අපිට එහෙම හැඟීමක් තිබුණේ නැහැ යටපත් වෙලා තිබුණේ. ඒක දැන ගැනීමල ඇහි තියෙන වටිනාකම නැත්නම් ඇහින් බලන්න සිට ආසාව කොච්චර තියෙනවද කියලා දකින්න නම් පොඩ්ඩක් වෙලා කවුරු හරි පිටිපස්සෙන් එන්නේ ඇද්ද ඒක එහෙම වහගත්තොත් අපි දඟලනවා කොච්චර හරි අද්ද කහ කියලා කොහොම හරි වල පිටා බලන්න. කවුද මගේ ඇස් දෙක වහගත්තේ? ඒකත් බලන්න ඕනේ. මෙන්න මේ වගේ ඇස් දෙක පියාගෙන වැඩි වෙලා ඉන්න බෑ. මොකක් නිසාද? බලන්න ආසයි. අන්න ඇහෙන් කරන වැඩේට දින චන්දරාගය. යම් ආස්වාදයක් තක බලන්න වාසියද. ඒ නිසා ඒ චන්දරාගය ගොඩ නැගෙනවා හේතුවේ. මොකද බලන්න. ඇහෙන් ආස්වාද විඳින්න. මනවලන ආස්වාදයක් ඇහැ නිසා එනවා නම් අන්නේ භුක්තියේ යමෙක් බලනවා නම් මෙන්න මේකද කියනවා ඇහැ නිසා ගොඩ නැගෙන චන්දරාගයෙන් යුක්තයි. බැලීමේ බැලුව කලිය නෙමෙයි චන්දරාගය එන්නේ. අන්නේ දැන් ඇත්ත එක පියාගෙන ටිකක් වෙලා ඉඳලා මට ඇස් අරින්න හිතෙනකොට තමන් ගැන පරීක්ෂණයක් කරන අවස්ථාවක් ලැබෙනවා. ඇයි මං ඇස් අරින්නේ? කුමක් බලන්නද? කුමලද ඇස් අරින්නේ? ඔන්න හිතෙන් බලනකොට පේනවා. මට ලස්සන දෙයක් බලන්න හිතුණා. ඒකයි මට ඇස් අරින්න හිතුනේ. කෙනෙකුට ඔය අදහසක් එනවා නම් ඔහු දැනගන්න ඕනේ. මට බැලීම පිළිබඳ චන්දරාගය නැති වෙලා නැහැ. එහෙනම් ඔන්න ඔය චන්දරාගයෙන් ඉන්න තාක්කල් මගේ මනස රාග අනුසයෙන් යුක්තයි අරමුණක් ආවම මේකේ පැටලෙලා හැටන් බුද්ධි විඳිනවා. ඒතර මල්ලක තියෙනවා බැලීමේ ආසාව නැවති හිත. ඒක ගොඩ නැගිනවා අරමුණ එනකොට. ඒ නිසා මට කවදාවත් බැලීමේ බලාපොරොත්තු වහක් කරලා නැති නිසා මේ ඇහැ නැති වුණොත් තව ඇහැ කට ගැනීමට හේතුව මල්ලක තියෙනවා. මොකද්ද? බැලීමේ ආසාව. තවත් උමනාවක් තියෙනවා බලන්න. මොකද්ද ඒ බලන්න? වැසිකිලි යන්න ඕනේ. මුත්‍රා කරන්න යන්න ඕනේ. දැන් මට ඇස්සලා බලන්න ඕනේ මේ කුණු කය අරන් ගිහිල්ලා ගෙනියන්න විදියක් නැහැ නේ වැසිකිලියට පේන්නේ නැන්න. ඒකයි මම මේ ඇස්සලා යන්නේ. එහෙනම් මේක චන්දරාගය නිසා කරන ඇසැරීමක් නෙවෙයි. මේ කය නිසා කරන ඇසැරීමක්. මොකද මේ කරන්න හදන්නේ? බලිගිනි කෑම කන්න ඕනේ. එහෙනම් පාර පේන්න ඕනේ, බත් තියෙන බලා ගන්න ඕනේ, තියෙන යන්නත් ඕනේ. එහෙනම් මේ ඇහැ පරිහරණය කරන්න යන්නේ සදායි. චන්දරාගයෙන් නෙවෙයි. මෙන්න මේව ඇහෙන් කරන වැඩ දෙආකාරයක් තියෙනවා දකින්න ඕනේ. එකක් තමයි චන්දරාගය සඳහා ඇහැ පරිහරණය කිරීම. අනික තමයි අවශ්‍යතාවය සඳහා ඇහැ පරිහරණය කිරීම. මෙන්න මේ කියන කාරණා ටික වෙනස හොඳට දකින්න ඕනේ. අන්නේම දැක්කහම දකින්නවා. මෙන්න මේ බලාපොරොත්තුව ඇති වෙන ආකාරය. අන්න ඇහි චන්දරාගය හොයාගන්න හැටි. ඒ වගේම බලාපොරොත්තු නිහඬව ඉන්න, නිශ්ශබ්දව ඉන්න. තියා සද්ද අලුත් දැනකට ගිහිල්ලා ඉන්න. මේ හොඳ පරීක්ෂණ. ඉස්සරහට ඔයා කරලා තියෙනවා. තමන්ගේ මනසේ හැටි තමන්ට හොයාගන්න හොඳ පරීක්ෂණ. ජන ශූන්‍ය ස්ථානයක නිශ්ශබ්ද පරිසරයකට ගිහිල්ලා ඉන්නකොට අපිට කනට ප්‍රිය කරන ශබ්ද ඇහෙන්නේ නැති පැත්තකට ගිහිල්ලා ඉන්නකොට අපිට ඇහෙන්න පටන් ගන්නවා විවිධාකාර ශබ්ද. දැන් මේ කාලේ හැටියට නම් රූපවාහිනී කැසට් ඔය තියෙන්නේ. ඒ වගේම තව සංගීත ගායනා කරන ඒවා ඔක්කොම තියෙනවා. ඒවා ශබ්ද, මිහිරි ශබ්ද. එතකොට මොකද කරන්නේ? දැන් මම කන් දිහා ඉන්නවා කියන එක කන යොමු කරන. කනට ඇහෙනවා එකක්, කනෙන් අහනවා එකක්. මම කනින් ශබ්ද අහන්න යොමු කරන්නේ මොන ශබ්දද? අන්නේ જાතිය මිහිරියාවේ විදාස්වාද ලබා ගැනීමට ශබ්ද රසයේ විදීම සීමා කරගෙන ඒ ආශාවකින් බලාපොරොත්තු වෙයි. එබඳු දෙයක් සඳහා මම කනින් අවධානය යොමු කරනවා නම් සසර ගමනට හේතු වෙන කනක් හද ගන්න තිබිච්ච චන්දරාගය මල් ළඟ තියෙනවා. අන්න බලා ගන්න හැටි. එතකොට තව මොකද්ද කරන්නේ? මේ ජීවිතේ පවත්වන යුතුයකමක් තියෙනවා. අන්‍යෝන්‍ය සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනේ. එදා මගේ පාඩුවේ ඉන්නවා කියලා ඉඳලා හිතියක් නැහැ. එන අවධානය යොමු කරනකොට කතා කරනවා ඇහෙනවා කවුද? දෙමාපියෙක් හරි, දරුවෙක් හරි, භාර්යාව හරි, ස්වාමි පුරුෂයා හරි, සමාජයේ ඉන්න පිරිස අතරේ අන්‍යෝන්‍ය සහසම්බන්ධයෙන් කටයුතු කරන අය අතරේ ඒකේ යම්කිසි අවශ්‍යතාවයකදී අපි කතා කරන්න පුළුවන්. ඒ ළාණේක අහන්න ඕනේ. හැබැයි ඒකේ චන්දරාගයෙන් අහිම නෙමෙයි. චන්දරාගයෙන් නැත්නම් අර මනවලන ශබ්ද පිළිබඳ චන්දරාගයෙන් අහනවා වෙන්නේ.
අර වැඩකට නැහැ කියලා අපි දැන් තීරුම් ගත්තාම වැඩකට නැහැ කියලා දකින්නේ හරි වැදගත් දෙයක් හැටියට දකින්න. මොකද රේඩියෝ එකේ හොඳ සින්දුවක් කරනවා හරි කැමති එක. නැන කැසට් එක කියනවා මේක. ඒ වෙන සංගීත සම්දාසනී සද්දය එනවා. යන්න ඕනේ බලන්න අහන්න. මෙන්න මේ වගේ යම්කිසි ප්‍රියමනාප සද්දයක ආස්වාද විඳින අහන්න හිතෙනවා. ඕල තියෙනවා සෝතේ පිළිබඳව සද්දේ පිළිබඳව චන්දරාගය. ඔන්නේ දෙකින් ඔහු ඒකට අවශ්‍ය හිත නිපදවනවා. මෙන්න චන්දරාගයේ පිහිටන තැන්. ඔය චන්දරාගය ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ. තණ්හා කියන්නේ ඕකට. ඔය බැඳෙන තැන. දැන් මේ ඇහි රූපේ චක්කු විඥානයේ හිත බැඳෙන තැන් ඔය කියා දෙන්න ඉස්සෙල්ලා ඔබ දැනගන්න ඕනේ. ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කොහොමද දේශනා කරලා තියෙන්නේ? චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එතනි විසමානා නිවිසති. මෙන්න තණ්හා උපදින දෙන පවතින දැන. මොකේද? ඇස මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තයි. අන්න ඇහැ මොකද ප්‍රිය ස්වභාවුනේ පේනහි. ඒකයි මේ ඇහැ යොමු කලේ බලන්න. මෙන්න චන්දරාගයේ මූලක් හැදුනා එහි. ඔන්න තණ්හාව හටගන්න තැන පවතින තැන. දෙවෙනි කාරණයක් තියෙනවා. කද්දී දෙවෙනි කාරණේ. රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එතනි විසමානා නිවිසති. මෙන්න තණ්හාව හටගෙන පවතින දෙවෙනි තැන. රූපේ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තයි. අන්නේ ස්වභාවයෙහි තණ්හාව උපදිනවාහි පවතිනවා. තවත් එකක් තියෙනවා. චක්කු විඥාන ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එතනි විසමානා නිවිසති. මෙන්න තවත් තණ්හාව හටගන්න තැන. චක්කු විඥානයේ උපදිනවා ඒ තණ්හා පවතිනවා. මොකද්ද? ඇහැ මුල් කරගත්ත තණ්හාවයි රූප මුල් කරගත්ත තණ්හාවයි ඇහැ රූපයයි නිසා හටගත්ත චක්කු විඥානයේ මුල් කරගත්ත හටගත්ත තණ්හාවයි. ඔන්නේ පාඩෙවින් තැන් ටික දකින්න ඕනේ. ඒතර මට හිතෙනවා නම් ඇහෙන් රූපය තව තව බලන්න. ඒ ඇහැට පේන ස්පර්ශය තමයි පෙන්වු කරන්නේ. ප්‍රියමනාප ආස්වාදී යමක් බලන්න ඇහැ යොමු කරන ගානේ. චක්කු සංස්පර්ශ මට නැගිනවා. ඒවා මොකද ආස්වාද විඳින්න පුළුවන් ඒක තියෙන නිසා යලි යලි බලන නිසා ආස්වාද විඳින්න පුළුවන් නිසා චක්කු සංපස්සජා ලෝකේ පිය රූපං සාත රූපං අනේ චක්කු සංස්පර්ශේ ලෝකේ ප්‍රියයි මధుරයි ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජේතනි විසමානා නිවිසති. ඔන්න ඇහි ඊළඟ තණ්හාව හතරෙන් තණ්හාව හටගන්න නැහැ මුල් කරගෙන ඒ උපදිනා එහි පවතිනවා. තව පස්වෙනි වතාවක් තියෙනවා. මොකද්ද? අන්නේ වින්දනයක් තියෙනවා. වින්දනයේට හරි ආසයි. ආස්වාද විඳින්නේ ඇහෙන් ආස්වාද විඳින්නේ චක්කු සංපස්සජා වේදනාව. අන්නේ බලනකොට ඇති වෙන ඇහෙන් දැනෙනා දැනීමේ ආස්වාද වේදනාව වින්දනයක් තියෙනවා. හරි ලස්සනයි කියලා වැටෙන්නේ ඒක. අන්නේ ලස්සන බලාගැනීමේ ආස්වාද වින්දන හිතක් හට ගන්නවා නම් චක්කු සංපස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං. අන්නේ සංපස්සයෙන් ජනිත වෙන වේදනාව ප්‍රියයි මధుරයි. ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එතනි විසමානා නිවිසති. අනිතර මේ තණ්හාව උපදිනවා. අනිතර පවතිනවා. මොන්න ඇහැ මුල් කරගෙන තණ්හාව ගොඩගෙන පස්පොලා. ඔය විදිහටම කන මුල් කරගෙන පස්පොලයි. නාසය මුල් කරගෙන පස්පොලයි. දිව මුල් කරගෙන පස්පොලයි. කය මුල් කරගෙන පස්පොලයි. මන මුල් කරගෙන පස්පොලයි. එහෙනම් තණ්හාව 30 පොලක උපදිනවා. ඇහැ කන දිව නාසය ශරීරය මන කියන ඉන්ද්‍රියන්ට ඒවා මුල් කරගත්ත තණ්හාවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන හය මුල් කරගත්ත තණ්හාවත් චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මේ ටිකේ ප්‍රාණ තණ්හාවත් චක්කු සංපස්ස සෝත සංපස්ස ගාන සංපස්ස ජීවා සංපස්ස කාය සංපස්ස මනෝ සංපස්ස කියන මෙන්න මේ ටිකේ අරගානේ හය පොලේ තණ්හාවත් චක්කු සංපස්සජා වේදනා සෝත සංපස්සජා වේදනා ගාන සංපස්සජා වේදනා ජීවා සංපස්සජා වේදනා කාය සංපස්සජා වේදනා මනෝ සංපස්සජා වේදනා කියන මෙන්න මේ හය පොලේ හටගන්න තණ්හාවක් කියන මෙන්න මේ 30 පොලේ තණ්හා හට ගන්නවා වෙන දිහා හටගන්නේ. ඔන්න ලෝක සත්‍යය පැවතින්න හේතුව භවයෙන් භවයට යන්න හේතුව ඔන්නේ තණ්හාව හටගත්තොත් මොකද වෙන්නේ? තණ්හා පත්‍ය උපාදාන අන්නේකින් ඇනිලා බැඳෙනවා. තණ්හාවෙන් ඇරුණා උපාදානයෙන් බැඳුනහම මොකද වෙන්නේ? උපාදාන පත්‍ය භව මොනවද බැඳෙන්නේ? කාම වස්තු වලට බැඳිලා මොනවද? ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මනෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ආස්වාදී ලබාදින යම් තාක් වස්තු ඇද්ද? අන්න ඒ වාරි චන්දරාගයෙන් බැඳුනා. බැඳුනහම මොකද වෙන්නේ? අන්න ඒ වින්දනයේ නිසා සංඛාරයක් හටගත්ත චක්කු සංපස්සය වේදනා නිසා
තණ්හාපත්‍ය උපාදාන කියලා ඒකේ ඇවිල්ලා බැඳුනා. උපාදානලා බැඳුනා. බැඳුනහම මොකද ඇති වෙන්නේ? කාම ආස්වාද විදින මානසිකත්වයක් ඇති වෙනවා කාම භව කියලා. මෙන්න මේ භවයට හේතුකාරක වන්නා වූ කර්ම බීජ ගොඩනගා ගන්න. අන්නේ භවයේ ගොඩනගාගෙන ආස්වාද විදිමින් ඒ කර්ම බීජයන් මෙහි පාල කරමින් ඔන්නේ ක්‍රමයේ සකස් කරගෙන එනකොට කියනවා කාම භවයේ තුල ඉන්නවා. මොකක් නිසාද ඉන්නේ? අවිද්‍යාව නිසා වදනවා දිරණය. මේක හොඳයි. ඊ ආස්වාද කොච්චර වටිනවද? අන්න ආස්වාදයේ වටිනාකම දැකලා බැඳෙන තැන. භවපත්‍ය ජාති. ඕක තියෙතා කාල අපිට ওই ජාති හටගන්න ක්‍රියාදාමයෙන් බේරෙන්න බෑ. එයි. ඔන්නේ භවයත් එක්කලා කාම භවත් එක බැඳිලා. එක්තරා පැවැත්මේ ශක්තියක් කර්ම ශක්තිය වශයෙන් ගොඩ නැගෙනවා. ගොඩ නැගෙන කර්ම ශක්තිය සොයන් ක්‍රියයි. ඒක ක්‍රියාත්මක නැවත වාරයක් සතර මහා රූපයන්ගෙන් ඇසකන් දිවනාසය ශරීරයේ මන කියලා. ඉන්ද්‍රිය ආය හට ගැනීමට අවශ්‍ය කරන්නා වූ පරිසරයක් නිපදවනවා කර්ම චිත්ත ඍතු ආහාර කියන හතරකින්. දෙපදේ වලපතේ මොකද වෙන්නේ? මේ කය දිලා කියා නව කයක් හටගත්තා. ඊළඟ අධ්‍යාව සකස් වුණා. අධ්‍යාව සකස් වෙන ක්‍රමවේදය ඕක නිසා කවදාවත් ඒ තණ්හාව ওই චන්දරාගේ අත්දන්නකම් ඔය හේතු දුරු වෙන්නේ නැහැ. ඔය කියන හේතුන් පරිච්ඡ සම්භූතා. ඔන්නේ හේතු නිසා ඒ ප්‍රත්‍ය වේලා භූතයන්ගේ එකතු වීම සිද්ධ වුණා. හේතු බංගා නිරුද්ධති හේතු බංග කරොත් භූතයන්ගේ සම්පීඩනයේ සකස් වීම නැහැ. ඉවරයි. එහෙනම් මොකද වෙන්නේ? යාවි જાතියක් වශයෙන් යම් සකස් කිරීමක් ඇද්ද? සකස් වීමක් ඇද්ද? ඒක ඉවර වෙනවා තණ්හා නිරෝධයෙන්. ඊළඟට තණ්හා නිරෝධා උපාදාන නිරෝධ උපාදාන නිරෝධා භව නිරෝධ භව නිරෝධා ජාති නිරෝධ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පාදස නිරුද්ධಂತಿ කියනකොට තමයි නිවන නිවීමේ ප්‍රතිඵලය. ඉතින් ඕක දවස් ගානේ බලලා ඔය ක්‍රමයට හුරු කරගන්න තාත්තිය දකින්නම ඕන. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළා අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.